2011 වසරේ 10 වෙනි මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන. ලබා ගන්නා ලද අත්දැකීම් අවදි කරගෙන අහලා තියෙන ධර්ම දේශනාවල් මීට පෙර මේ ස්ථානයේදී කරන ලදේ භාවනා වැඩසටහන් හොඳට යම් යම් කරුණු දර්ශන දැන් තමන්ගේ හිතේ ඇති. ඒ දැනගත්ත තැන ඉඳලා තමයි ඊළඟට තව පියවරක් තියන්න ඕන. ඒ අවදියෙන් බලනවා නම් තමන්ට ඊළඟට පුළුවන්කම ලැබෙනවා ඊළඟ ප්‍රශ්නය විමසන්න. ඊළඟ ප්‍රශ්නය ගැන කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කිව්වත් එක් එක් බැඳීම් ඉවත් කරන්න කියලා වෙන වෙන ප්‍රබලම බැඳීම තමයි මොකද්ද ප්‍රබලම බැඳීම? ප්‍රබලම බැඳීම මොකද්ද? ඔව් සක්කාය දිට්ඨිය තමයි තියෙන ප්‍රබලම බැඳීම. මේ හැමෝටම සක්කාය දිට්ඨිය තියෙන නිසා නේද ඉන්නේ වාඩි වෙලා ඉස්සරහට. සක්කාය දිට්ඨිය නැත්තම් මෙතන ඉන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තියෙන කෙනෙකුට තේරෙනවා හාල් ගෝනියක් මෙමින් තියලා තියනවා වගේ මගේ ශරීරේ පොළොවට බරයි කියලා. හාල් ගෝනියක් තිබ්බා මේක බර පොළොවට වැටෙන්නේ. ඒ වගේ මමත් ගෝනියක් වගේ පොළොවට බරයි කියලා තේරෙනවා. ඇයි? මේ මහ පොළොව නැමැති ලෝකයෙන් තමන් වෙන් වෙලා ඉන්නේ. මහ පොළොව නැමැති ලෝකයට සමාන්තරව නෙමෙයි ඉන්නේ. තමන් වෙනම ලෝකයක්. ඒ කියන්නේ බුදුහාමුදුරු ශරීරයේ ලෝකයක් හැටියට කිව්වේ ඒකයි. ඒක ග්‍රහ ලෝකයක්. දැන් කෝටි 700ක් ඉන්නවා නම් ලෝකේ ලෝක 700ක්. ඈ කෝටි 700ක්. එහෙමනම් ඒ ලෝකයක් හැම කෙනෙක්ගේම ලෝකයක්. දැන් මෙතනත් මේ ඉන්න ප්‍රමාණයට ලෝක එක එක විදියට නිර්මාණ වුණු ලෝක. හැම කෙනෙකුටම තමන්ට නිර්මාණ වූ තමන්ට ආවේනික වූ ස්වરૂප ලක්ෂණ ගති දර්ශන වෙනස්. ඒකට එකම උදාහරණය තමයි මෙතන ඉන්න දෙන්නේගේ මූණු දෙක එක වගේ නැති එක. එකට එක වෙනස් ඒකනේ. ඒ පොඩි හරි ක්‍රමයකට එක්තරා හැඩයකට ඒවා වෙනස් වෙලා තියෙන්නේ අධ්‍යාත්මිකව අපේ තියෙන දර්ශන ගුණය අනුව. නමුත් එක වගේ දෑතක්, එක වගේ දෙපයක්, එක වගේ නාහයක්, කනක් එකම තැන්වල පිහිටලා තිබ්බට අපි මොකද්ද හේතුවකින් එකිනෙකාගෙන් එකිනෙකා වෙන්ව වෙනස් ස්වરૂපයකින් පේනවා. ඒක විදියට පේන්නේ බෑ. දැන් කාන්තාවෝ කියලා හැමෝම දිහා එකම ස්වરૂපයෙන් බලන්න බෑ. මෙතන ඉන්න අය සියලුම දෙනා එකම මානසික මට්ටමක නැහැ. නමුත් ඒ කාර්මුණක ඉන්නවා අපි සත්‍ය තේරුම් ගන්න ඕනේ කියන අදහසේ ඉන්නවා. නමුත් ඒ අවබෝධ කරගන්න සීමාවල් මට්ටම් වෙනස්. පුණ්‍ය බල ශක්තියින් වලත් වෙනස්. මේකට තියෙන එකම පුණ්‍ය බල ශක්තිය තමයි මොකද්ද? විදර්ශනා ඥානයේ තිබීම. විමසා බලන්න පුළුවන් නුවණ තියෙන එක තමයි මේකේ තියෙන එකම සුදුසුකම. ගොඩාක් අයට ඇසීමේ හැකියාව තියෙනවා. සුණාත හොඳින්ම අහනවා.
කියලා දෙන දේ තේරෙනවා. හැබැයි විමසලා යමක් අවසල ගන්නට ගොඩනගා ගන්න ඒ කියන දෙයට වඩා ගැඹුරින් ඒ දේ දිහා බලන්න හැකියාව තියෙන තවත් දුර්ලභ පිරිසකට. එහෙමත් කරන්නට පුළුවන් අය අතරින් ධර්මයේ මතු කර ගන්න පුළුවන්කම තියෙන්නේ තවත් දුර්ලභ පිරිසකට. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ අය අතරින් පළමුවෙන්ම ඉස්සෙල්ලාම ධර්මයේ මතු කරගන්නේ කවුද කියලා. තමන්ගේ ජීවිතයෙන් ධර්මයේ මතු කරගෙන යථාබෝධයටපත් කරගෙන පෙන්වුවොත් මට කිව්වොත් මට අන්න ඒක තමයි මට ලබා දෙන ගෞරවය වන්දනාව ලොකුම ත්‍යාගය පරිත්‍යාගය බවට පත් වෙන්නේ. එතන තමයි තියෙන්නේ ලොකුම දේ වැදගත්ම දේ තියෙන්නේ එතන. එතකොට අපිට හිතන්න පුළුවන් මේ ඇත්තොත් සතර පාය යන්නේ නැතුව කැමති විදියට සසරේ ගිහිල්ලා ඒකාන්ත වශයෙන්ම නිවන් කරා ගමන් කරන නිර්වාණ භූමියට අයිතිකාරයෙක් කියලා හිතනවා. දැන් ඔබේ පසුපසින් එළවනවා කවුද? කවුද ලෝකෙ ඉන්නේ? යාති ජරා ව්‍යාධි මරණ පස්සෙන් එළවගෙන ඉන්නේ. දවසින් දවස ලං වෙනවා. එයා බොහොම වේගෙන් එනවා. දවසින් දවස ලං වෙනවා. එන්න සතුටක්ද දැනෙන්නේ? ඒ ජාති ජරා ව්‍යාධි මරණ ලං වෙනකොට සතුටක්ද දැනෙන්නේ? නෑනේ. කාටවත් සතුටක් දැනෙන්නේ නෑනේ. දුකක් දැනෙන. හැබැයි ඉතින් ජීවිතේ පාවිච්චි අයට නෑ සතුටක් දැනෙන්නේ. සතුටක් දැනෙන්නේ අනේ මරණ කොහොමදයි කියලා නේ. ගොඩාක් වේදනාවල් වලට පත් වුණාමත් කියනවා. මට කහාම්දුරු නමක් කිව්වා අනේ සායිනස මම අද මැරෙනවා නම් කැමතියි කිව්වා. ඇත්තටම උන්වහන්සේ එහෙම කියලා දවස් 3යි හිටියේ. අපවත් වුණා. ඒක ස්වභාවයක්, ඒ විශ්ව ස්වභාවයක්. ඒක කටින් කිව්වොත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. විශ්ව ස්වභාවය. දැන් ඔබට තියෙන අභියෝගය කිසිම කෙනෙක් නෙමෙයි. පොතක්වත් වෙන ආගමක්වත් මේ ඉස්සරහා ඉන්න හාමුදුරුවවත් නෙමෙයි තමන්ගේ අභියෝගේ. කවුද තමන්ගේ අභියෝගේ? තමන්මයි. තමන්ගේ අභියෝගේ තමන්මයි. මේ ලෝකයේ තමාගේ බල පරාක්‍රම යොදවා අනුන් පරාජය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතෙන්දි තමන්ව පරාජය කරනවා. තමන්ව පරාජය කරනවා කියලා කියන්නේ ජය පරාජය දෙකෙන් නිදහස් වීමයි. එහෙම නැතුව තමන්ව පරාජය කරන්න බෑ. තමාගේ තියෙන ස්වභාවයන් අඳුනගෙන තමාගේ තියෙන ස්වභාවයන් ඉක්මවා චින්තනයක් දර්ශනයක් ගොඩනගනවා. ඒකට කියනවා අධිචිත්තය, අධිඥානය. එහෙමත් නැත්නම් කියනවා ලෝකෝත්තර ඥානය. ලෝකයට සමාන්තර නැති. ලෝකේ කිව්වේ ශරීරයනේ. ශරීරය කිව්වහම කාය විඥාන ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඉන්ද්‍රිය ඥානයත් පංච උපාදානස්කන්ධයත් සියල්ලම කෙස් ගහේ ඉඳලා සියල්ලම ලෝකේ කිව්වම ඒක ඇතුලේ තියෙන්න ඕනේ. ඒක ඇතුලේ තියෙන්න ඕනේ. පහසුව තියෙන්න ඕන. එතකොට අවධානය අපි බලෙන් ඇදගෙන එන්න ඕනේ. එතකොට පහසුවෙන් අපිට
ලබා දෙන්න පුළුවන්. ඒකයි කුසගින්නේ ඉන්න කෙනෙකුට බුදුහාමුදුරුවෝ මුලින්ම ආහාර ටික දුන්නෙත් ඒකයි. මොකද නැත්නම් යාගේ හිත කුසගින්නට ඇදිලා යනවා. පහසුවක් තියෙන්න ඕන. පහසුකම් තියෙන්න ඕන. පහසුකම් වැඩි වෙන්නත් හොඳ නැහැ. එතකොට ඒවට ඇලෙනවා. ඇලුනට පස්සේ ධර්මයේ වටිනාකම නැති වෙනවා. මොකද ඉතින් අපිට ධර්මයේ ඔය තියෙන්නේ අර කොසල් රජුරු වගේ තමයි. සමහර අය ඒගොල්ලෝ බලකාමයෙන් බලමානෙන් ඉදිමෙනවා. ගොඩාක් දෙනකොට ඒකනේ. අර එකින් එක නැති වෙනකොට තමයි දුක්ඛ සත්‍ය තේරෙන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් ප්‍රඥාව තියෙන්න ඕන. එහෙම නැත්නම් සෝබාධමෙන් කීරියර කරදර පැමිණෙන්න ඕන. ওই දෙකෙන් එකක් වෙන්නම ඕන. එතකොට තමයි බය වෙන්නේ. බය වෙන්නේ ඒකට. හරි. දැන් මේ ඇත්තොන්ට තියෙන නුවණනේ. ප්‍රඥාව තියෙන නුවණ තියෙන. හොඳයි. මම පොඩි නිදර්ශන ගෙනල්ලා දෙන්නම්. ඒ තියෙන තේරුම, ඒවයි තියෙන දිග පළල ඔය ඇත්තන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒවා තුලින් මට පුළුවන් ඔය ඇත්තන්ගේ මොලේ දර්ශනය යොමු නොවිච්ච ප්‍රදේශයකට යොමු කරා. ඒ වගේ කුඩා උදාහරණ නිදර්ශන ගෙනෙන්නේ මේක ඊටාම ගැඹීර ධර්මයක් නිසා. ඔයත්තන්ට නොතේරෙන මායිමක තියෙන දෙයක් නිවන කියන්නේ. තේරෙන මායිමක තියෙන දෙයක් නෙමෙයිනේ. ඒකේ මේකේ අරුත අවේදීත ධර්මයක් කියන එකේ තේරුම මොකද්ද? තේරෙන්නේ නැති මායමක තියෙන දෙයක් කියන එකයි. වින්දනය කරනවනේ සුඛ වින්දනය, දුක්ඛ වින්දනය, උපේක්ෂා වින්දනය. වින්දනාත්මක 6 ආකාරයක් තියෙනවා. ඊළඟට උපේක්ෂා දුක්ඛ, උපේක්ෂා සුඛ, එන ඍජුවම දුක්ඛ සුඛ ඒ විදිහට බෙදුනහම 6 ආකාරයක් හැදෙනවා. 6 ආකාරයක වින්දනයක් තියෙනවා. ඊට එහා නැහැ. එච්චරයි තියෙන්නේ. එතකොට නිවන අවේදීත ධර්මයක්. නිවන අවේදීත කියන්නේ ඔබට තේරෙන්නේ නැති ප්‍රදේශයක තියෙන දෙයක්. ඔබ ළඟම ඔබ නොබලන තැනක තියෙන දෙයක්. දැන් අවධානය යොමු කරන්න තමන්ගේ හිස මුදුනේ මෙන්න මෙහෙම දැන් හිසේ ගෑවෙන්නේ නැතුව මෙන්න මේ උඩින් මෙතන දැන් නිවන තියෙනවා කියලා හිතන්නකෝ. තේරෙනවද? කොහොමද හිසේ නොගෑවි අගල් 5ක් 2 3ක් උඩින් මෙහෙම උඩින් පාවෙවි නිවන තියෙනවා. දැන් ඔබට පේනවද? ඔබ ඒකේ නුවණ යොදවලා පොඩ්ඩක් බලන්න. ඒකයි මම කිව්වේ මෙවැනි දේවල් මම ගේන්නම් ඔබට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ දිග පළල වටිනාකම තේරෙන්නේ මට. මම තමයි දන්නේ ඔබේ නුවණේ ඇති කරන වෙනස්කම මොකද්ද කියලා. දැන් රෙදි කෑල්ලක් දීලා රජෝ හරණන් කියලා කියන්න කිව්වහම ඒකේ ප්‍රතිඵලය දන්නේ බුදුහාමුදුරුවෝ. නේද? ඒක චූලපන්තක දැනගෙන හිටියේ නෑ. හැබැයි එයා දැනගත්තේ අවසානයේ. ඒ වගේ සමහර වෙලාවට අපිත් ඔබට කියලා දෙන යම් මේ නිදර්ශන වශයෙන් ගෙනල්ලා දෙන දේවල් වල මේවයි හොයන්න යන්න එපා. ඔබ බලන්න පරිශ්‍රණය කරලා ඔබට අවසානයේ මේ ප්‍රතිඵලය ළඟා වෙයි. කොහොමද පේනවද? කොහොමද අඳුනගන්නේ? ගෑවෙන්නේ නැතුව තියෙන ඔළුවට ගෑවෙන්නේ නැතුව තියෙන දේ. එතකොට කොහොමද දැනෙන්නේ? මානසිකව පේනවා. ඔළුවට උඩින් නිවන තියෙනකොට ඒකට දැන් අනිත් කරුණුත් අවබෝධ කරගන්න ඕන. අපි
තව කරුණු මොනවද කියලා දීලා තියෙන්නේ. නිවන ගැන අපි හඳුන්වා දෙද්දී අර මේ වචනේ විතරක් ගන්නතුව පෙර දහම් පවා මෙතෙන්ට එකතු කරගන්න ඕන. නිවනේ හැඩයක් නැහැ කියලා අපි කියලා දීලා තියෙනවා. ද්‍රව්‍යයක් නෙමෙයි, බරක් නෙමෙයි, ශක්තියක් නෙමෙයි කියලා තියෙනවා. ඒවත් එකතු කරගන්න ඕන මෙතෙන්ට. ධර්ම පරිශ්‍රණය කරනකොට සියල්ල සමස්තය එකතු කරගන්න ඕන. හරි. නුවණේ දියුණු මට්ටම් අපිට දකින්න පුළුවන්. ඒ දියුණු මට්ටම මන බලන්නත් පුළුවන්. අපි ඔබට කිව්වොත් ඔබ අතේ තිබෙන්නේ දුන්නක් නම් ඔබ අතේ තියෙන්නේ දුන්නක් නම් ඒ දුන්නෙන් ඔබට මෙන්න මේ මගේ අතේ තියෙන දෙයට ලෑල්ලක් කියලා අපි හිතමුකෝ. මේකට ඔබට විදින්න පුළුවන්. දැන් ඔබට මේ ලෑල්ල තුල ඉලක්ක වන්නේ කොයි කොටසට විදින්න කියලාද? නඩ කොටසට මෙහෙට විදින්න කියලා. හා ඔය මෑණියන්ට ඔව් ඊර කොටසට මේ හැරෙන්න. ඔව් ඔය මෑණියන්ට නේද හරියට පිටිපස්ස මෑණියෝ ඊළඟ අපේ අනිත් මෑණියන් කවුද? උඩ කොටස නා. ඔව්. මඩ කොටසට. ඔව්. ඒකනේ. දැන් අපි හරියටම කැමති සාමාන්‍යයෙන් අර ඉලක්කයට විදි තියෙනකොට රවුම් 3ක් ගහලා ඉතින් මැද කොටසනේ නේද රතු පාටින් සඳහන් කරලා මේ විදිනගෙනානේ නේද දක්ෂයා හැටියට සම්පූර්ණ කරන්නේ. ඒ නිසා අපි කැමති මේ විවේක ක්‍රමයටම විදින්න. නෑ මොකුත් අල්ලගෙන නෑ. මොකුත් අල්ලගෙන නෑ. ඔව් ඒක තියෙන්නේ තාම අපි ඉන්න තැන අපිට හොයාගන්න පුළුවන්. තාම අපිව ඉන්න තැන හොයාගන්න පුළුවන්. ඔබ නිතරම අහන්න මම කෙසේද මගේ මේ තියෙන ආත්ම දෘෂ්ටිය නැති කරගන්නේ කියලා. මගේ සක්කාය දිට්ඨිය මම මෙතනින් පළවා හරින්නේ කෙසේද කියලා නිතරම ඔබේ හිතෙන්ම ඔබ අහන්න. ඔබට යා හැකි දුර ඔබ පුළුවන් තරම් යන්න. නිතරම අහන්න. නිතරම බලන්න මේ දැන් මගේ ආත්ම දෘෂ්ටිය රැඳිලා තියෙන්නේ කොතනද කියලා බලන්න. බුදු බව පතා ගෞතම බුදුහාමුදුරුවෝ සිංහයාගේ කටට පැනනලු.
පාරමී පුරාගෙන ඉද්දී ඔබට පුළුවන් ද නිවන පතා සිංහයේ කටට පණින්න? බැරිද? සමහර අය රට වෙනුවෙන් මැරෙනවා කියලා පුරවාගෙන මැරෙන්නේ. එයා ජාතිය වෙනුවෙන් හරි රට වෙනුවෙන් හරි එයා තුල ඇති කරපු උම්මාදය. ඒකට හේතුව. එන මොකක්ද මේකේ සත්‍යයක් නැහැ උම්මාදය. ඒක හේතුව. ඒ උම්මාදයක් නිසානේ. මේක ඉතින් උම්මාදයක් නිසා නෙමෙයි මේක සත්‍යයක් නිසා. එතකොට නිවන පතා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරනවා කියන්නේ ඒකටනේ. කියන්නේ ජීවිතේ ගියත් මං මේ ධර්මය අවබෝධ කරගන්නවා. මේ වැඩේ කරගන්නවා මම. එතකොට සිද්ධාර්ථ කුමාරයට එනවා මොකක්ද අදහසක්? මගේ ජීවිතේ නැති වෙයි. මම මේ විදිහට භාවනා කළොත් ජීවිතේ නැති වෙයි. ඒ එරමිනිය ගොතාගත්තේ මැරෙන්න වගේ කිට්ටු වුණොත් මම නැගිටිනවා කියන අදහසින් නෙමෙයි. සුජාතාව දුන්නෝ ඒ කිරිපුරු දහනේ වළඳලා එරමිනිය ඔතාගත්තේ. දැන් මෙතෙක් කල මම පුදුමාකාර විදිහේ දුකක් වින්දා. දැන් නම් මං කෑම කන්නවත් නැගිටින්නේ නැහැ. මෙහෙම මැරෙනවා ලේ සිඳිලා ඇට මිදුළු සිඳිලා මම මැරෙනවා මෙතන. මරුණත් මම නැගිටින්නේ නැහැ. මම මේක අවබෝධ කරගන්න. එතකොට තමයි මාරයා කලබල වුනේ. දැන් ඔබ ළඟ ඉන්න මාරයා හිටියට මාරයා පොඩ්ඩක් කිව්වා මාරයන් බඩි කියනේ. ටගාලා බෙනෙකිටිනවා. දැන් ගෙදර යන්න ඕන. නැගිටින්න දැන් කම්මැලි. නීවරණ කිව්වෙත් ඕනේ නේද? කම්මැලි. නැගිටිනවා. මාරයට වැඩි දෙයක් ඕනේ පොඩි කොනිත්තුවාම ඇති. මధుරෙක් කැවුවාම ඇති. අතන තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඇති වෙන්න ඕන තමා තුළ බලයක්. ජීවිතේ නැති වුණත් මම ධර්මය තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා කියන අදහස ඇති වෙන්න ඕනේ. ඇයි ඔබගේ සදාකාලිකවම සතර මහා අපායන් වළක්වන ධර්මතාවයක් අවබෝධ කරගත්තට පාඩු නැහැ ජීවිතේ නැති කරගන්න. ජීවිතේම කියන එක අහිමි කරගන්නේ නැති කෙනෙකුට නිවන් දකින්නත් බෑ. ජීවිතේ අහිමි වෙනවට අකමැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ජීවිතේ අහිමි වෙනවට අකමැති කියන්නේ මොකන්ද? සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය මේ ශරීරය මගේ කියලා හිතන එකනේ. සක්කාය. තම ශරීරය කියන එක ඒකේ තේරුම. තම ශරීරය කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඔන්න ඔකයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට ජීවිතේ නැති වෙනවට අකමැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ජීවිතේ අත්තරින් අකමැති කෙනා ස්ත්‍රියක් නම් එයා ස්ත්‍රියක් හැටියට අල්ලගෙන ඉන්නවා. පුරුෂයෙක් නම් එයා පුරුෂයෙක් හැටියට අල්ලගෙන ඉන්නවා. අෂ්ටපුරුෂ පුද්ගල වෙන්න බැරි වෙනවා. අෂ්ටපුරුෂ පුද්ගල වෙන්න බැරි වෙනවා. අෂ්ටපුරුෂ පුද්ගලයෝ අතර ස්ත්‍රී පුරුෂ ભેදය මුකුත් නැහැ. කියන්නේ සමානයි කියනව නෙමෙයි. අසමානයි කියනවත් නෙමෙයි. එතන ස්ත්‍රියක් පුරුෂයෙක් කවුරුවත් නැහැ. උන්වහන්සේලා ජය ලැබපු පිරිසකුත් නෙමෙයි පරාජය ලැබපු පිරිසකුත් නෙමෙයි. දැන් නුවණට හොඳට ගන්න ඕන. මේ කියන දේවල් හොඳට ගන්න ඕන බලන්න ඕන. ජය ලැබපු කෙනෙකුත් නෙමෙයි පරාජය. හිත්වා ජය පරාජය. ජය පරාජය දෙක නැති කරලා. ඒවන් නින්දා ප්‍රශංසාසු න සමිඤ්ඤන්ති පණ්ඩිතා. නින්දා ප්‍රශංසා දෙකේදීම සැලෙන්නේ. දැන් සාමාන්‍ය අපි කියන්නේ නින්දා විදි සැලෙන්න එපා කියලා ගොඩක් දෙනෙකුට කියන්නේ. අපහාසයේදී දුකකදී කරදරයේදී සැලෙන්න එපා. කවුරුවත් ඇවිල්ලා කියන්නේ මේ ප්‍රශංසා විදි මේ වැඩි සැලෙන්නේ නැතුව ඉන්න කියලා කියන්නේ නැහැ. ඒකට හොඳට සැලෙනවා. කියන්නේ ඒකට සතුටු වෙනවා, ප්‍රමෝද වෙනවා, උද්ධාමයටපත් වෙනවා නේද? දහමයටපත් වෙනවා.
හොඳට සැලෙනවා. එතකොට නින්දා ප්‍රශංසා දෙකෙන්ම නොසැලෙන තත්ත්වය. කවුද නින්දා ප්‍රශංසා දෙකෙන්ම සැලෙන්නේ? දැන් මම මේ කියන தત્ත්වයේ ධර්මය අවබෝධ කරගත්තත් ඒකෙනත් සැලෙනවා නැත්තේ නෑ. මේ සැලීමේ තියෙන උපරිමයේ අඩු කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ගැරත්වය සහ මූලික පදනම වූ සක්කාය දිට්ඨිය නැති කරන්නයි මම උත්සාහ කරන්නේ. ඒ අනිත් හැම තැනකදීම කියන්නේ අර බන්ධනේ නැති කරන්න මේ බන්ධනේ නැති කරන්න කියලා. ඒක බන්ධනයක්වත් නැති කරන්න ඕනේ. තියෙන ප්‍රබලම බන්ධනේ තමයි සක්කාය දිට්ඨිය නැමැති බන්ධනේ. ඔය බන්ධනේ බරත් හරි අනිත් ඔක්කොගෙම තියෙන බරත් හරි නෑ, ඊටත් වඩා අඩුයි. සක්කාය දිට්ඨියට වඩා අනිත් තියෙන ඔක්කොම බර ටික අපි හිතමුකෝ ලෝකෙට බැඳලා තියෙන අනිත් බැඳුම් ලක්ෂ කෝටි ගාණක් ඇතිනේ. ඒ බැඳුම් ටික ඔක්කොම එක පැත්තකට දානවා, සක්කාය දිට්ඨිය එක පැත්තකට දානවා. සක්කාය දිට්ඨිය තමයි වැඩි ප්‍රතිශතයේ බර. කෙනෙක් ළඟ සක්කාය දිට්ඨිය දුරු කළොත් කෙනෙක් වැඩි ප්‍රතිශතය අඩු කළා වෙනවා. ඔය වැඩි ප්‍රතිශතය ළඟ තියාගෙන අපි ඔක්කොම බැඳීම් ටික නැති කරලා කැලේකට ගියත් නිදහසේ ඉන්න බෑ. එහෙනම් ඉදිවැද්දෝ නිදහස් වෙන්න බෑ. කැලේ ගියයි කියලා නිවන් දකින්න බෑ. එනවා ඔය ගොවිතැන් කරගෙන ඉන්න වන ඉන්න මිනිස්සු සෑහෙන මානසික සංවර්ධනයක් තියෙන්න බෑ. නෑ. ඒ නිසා ඉන්න තැන වෙනස් කළාට ඔක කැලේකින් හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැලේකින් ඉන්න හොයා ගන්න දෙයක් නෙමෙයි. Tamante එක මොහොතකදී යම් කෙනෙක් ඇවිල්ලා කියනවා මං කිව්වා මං ඔබට අමුතු දේවල් දෙන්නම්. ඔබ ඒවයි දිගපළල ලොකු දන්නේ නැහැ මොකද්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මම දන්නවා. ඔබට හැකිනම් ඔබ බලන්න කියලා කියන්නේ මෙවැනි දේවල් ගෙනහැර දක්වන්නේ ප්‍රායෝගිකව මේක ගැඹුරු දහමක් නිසා මේක තේරුම් කරලා දෙන්න උපාය උපක්‍රම හැටියට තමයි යොදන්නේ. ඔබට එක මොහොතක ඇවිල්ලා කියනවා මේ මොහොතේදී හොඳයි මමම මෙන්න කියනවා ඔබට කියනවා මේ මොහොතේදී මේ ලෝකය දකින්න මේ වටපිටාව දකින්න ඉන්ද්‍රිය පහෙන්ම ඉවත් වෙලා ඔබ උත්සාහ කරලා බලන්න. ඔව් එහි ස්වභාවය බලමු. දැන් තමන්ගේ මොළය කතා කරලා බලනවා ඇති කවදාවත් මොළයට හම්බුනේ නැති විදිහේ දේවල් තමයි මේ හම්බ වෙන්නේ. මොළේ අහනවා ඇති මොනවද මේ කියලා. මොනවද මේ 아무තු දේවල් කියලා මොළේ අහනවා අනිවාර්යයෙන්. මොළයට පුරුදු නැහැ. ඒ නිසා තමයි පුබ්බේ අනනසුතේසු ධම්මේසු පෙර අහලා නැහැ. සංවර කරනවා කියන්නේ උකට. ඇහෙන් තොරව බලන්න පුළුවන් නම් එයාට තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන්නේ. ඇහෙන් බැලුවොත් දිත්තෙන් දිත්තමත්තම් භවිස්සති වෙන්නේ නැහැ. ඇහැ කියලා කියන්නේ කුමන හෝ ස්වභාවයකින් සංවේදී කරගන්නවා නම්. ඇහෙන් විතරක් නෙමෙයි රූප කියන එකනේ. ගාන රූප, සෝත රූප, රූපෙත් වෙනවා. එතකොට අන්දායට දිත්තේ දිත්තමත්තම් භවිස්සති තියනවා කියලා හිතයි. එහෙම තියෙන්නේ නැහැ. එහෙම නැහැ. ඉන්ද්‍රිය පහෙන් තොරව බලන්න පුළුවන් නම් මොනවද පේන්නේ?
අන්න රහතන් වහන්සේගේ දැකීම පේනවා. රහතන් වහන්සේගේ දැකීම මොන වගේද? පේනවා. පේනුනට පේන්නේ. රහතන් වහන්සේලාට පේන්නේම නැහැ. මොහොත්ම පේන්නේම නැහැ. නෑ රහතන් වහන්සේලාට මොහොත්ම පේන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි පේනවා. ඒ මොකක්ද ඒකේ තේරුම? මොකක්ද ඒකේ තේරුම? මුකුත්ම පේන්නේ නැහැ. හැබැයි පේනවා. රහතන් වහන්සේලාට ඇට සැකිල්ලක් අර පෙරුණයි කියලා අර පොතක තියෙනවා. සඳහන් කළා ඒ ඇට සැකිල්ලක්වත් පේන්නේ නැහැ. ඇට සැකිල්ලක්වත් පේන්නේ නැහැ. හැබැයි ඒත් පේනවා. පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? පේනවා. කොහෙද යන්නේ? දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. දැන් කල්පනා කරනවා ඇති ඇයි මේ වගේ මේ විදිහේ කරුණු දේශනා කරන්න කියලා. ඒකට හේතුව තමයි ඔය වගේ කරුණු මෙහෙවනකොට ඔබේ අධ්‍යාත්මය තුළ සක්කාය දිට්ඨිය නැමැති බලයට ඉන්න බෑ. සක්කාය දිට්ඨියට මිහිර හෝ අමිහිර ලබා දෙනවා නම් එතන ඉන්න පුළුවන්. සමහර අය ජීවිතේට දුක් දීලා එහෙම නැත්නම් දුක්ඛ දර්ශන හිතට ඇතුළත් කරගෙන දුකයි කියන මට්ටමක් හිතේ පළපැදියම් කළාම ආසාව දුරු වේ සක්කාය දිට්ඨිය පහ වේ කියලා හිතන බොරු. සක්කාය දිට්ඨිය ඒ තුල ජීවත් වෙනවා. වේදනාත්මක මොනවා හරි ගුණයක් තියෙනවා නම් එතන ඉන්නවා සක්කාය දිට්ඨිය. ඒ නිසා දුක් වේදනාවට තල්ලු කරන්න සූදානම්ුත් නැහැ අපි. සුඛ වේදනාවට තල්ලු කරන්න සූදානම්ුත් නැහැ අපි. මධ්‍යස්ථ වේදනාවට තල්ලු කරන්න සූදානම්ුත් නැහැ අපි. ඔය ත්‍රිවේදනාවෙන්ම නිදහස් කරලා අවේදීත කියන තැනට තමයි ඈත් යොමු කරන්නේ. විඳින්න නැතුව තැනකට. විඳින්න නැතිව තැනක් තියෙනවා නම් ඒ තැන තමයි සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටිය නැති තැන. සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටි තියෙනවා නම් ඒ හැම තැනකම ඇති වෙන සත්‍ය මොකද්ද? විඳීම ඇති වෙනවාමයි. අපි සොයන් භාවනාවකට ලක් වෙනවා. ඒ ධර්මයේ තියෙන බලය, ධර්මයේ තියෙන බලය ස්වභාවිකව අප නතර වෙනවා. ඒත් ඔබේ ලෝකෝත්තර බවට යන්න තමා තුළ අර කුසල ශක්තිය කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් නිවන් දැකීමට උපකාරක වෙන බලය
තමයි නිෂ්පාදනය වෙන්නේ ඔය තුලින්. අනන්ත බලයක් කොට නැගුන්නේ නැහැ. අන්ත බලයක්, අවේදිත බලයක් ඔබ තුල ගොඩ නැගුන්නේ නැහැ මෙතෙක් කාලයක්. වේදිත බලයක්. දැන් පින කියන්නේ වේදනාත්මක බලවේගය. හොඳ එකක් තමයි. නමුත් වේදනාත්මකයි. වින්දනාත්මකයි. පව කියන්නේ නරක දෙයක්. ඒකත් වින්දනාත්මකයි. ඒකනේ සමහර අය පව් කරන්නේත් ඒක පව වින්දනයක් කරගෙන. පින් කරන්නේත් පින වින්දනයක් කරගෙන. නමුත් පින නම් ප්‍රතිඵල හොඳයි, පහේ ප්‍රතිඵල හොඳ නෑ. දැවීමනේ, දැවීමට දැවීම. හොඳ දෙයට හොඳ ප්‍රතිඵල. එතකොට මේ බලය අවේදිතයි. අවේදිත බලයක්. ඒ කියන්නේ පුජ්‍යලත්වයෙන් තොර බලයක් ගොඩ නැගුන්නේ නැහැ මෙතෙක් කල. දැන් මේ විදිහට අපි බලන විට අපිට පුළුවන්කම තියෙනවා පුජ්‍යලත්වයෙන් තොර බලය ගොඩ නගා ගන්න. ඒකට කියනවා ලෝකෝත්තර කුසලය. ලෝකෝත්තර කුසලය. දවසින් දවස ඒ කරන මෙනෙහි කිරීම, මෙහෙයවීම අපිට බලයක් හැටියට එකතු වෙනවා. බලයක් හැටියට එකතු වෙනවා. අද අපිට සම්පූර්ණයෙන්ම ලෝකෝත්තර ඥාන දර්ශනයටපත් වෙන්න බැරි වුණත් අද මේක බල ශක්තියක් වුණාම අපිට ඉදිරි සතියේදී ඉදිරි දිනකදී ඒක ප්‍රයෝජනවත් වෙනවා. විමර්ශනය කරන විට ගොඩනැගෙන්නේ මොනවද? විමර්ශනය කරන විට අපි නිකම්ම විමර්ශනයක් නෙමෙයි කරන්නේ. ලෝකෝත්තර විමර්ශනයක් කරන්නේ. ලෝකයේ දෙයක් නෙමෙයි විමර්ශනය කරන්නේ, ලෝකෝත්තර නිර්වාණ කුසල. දැන් ඔබට ඊටාම පැහැදිලිව තේරෙනවද ස්වාමීන් වහන්සේ දේශනා කරන තැන දෘෂ්ටි වලින් තොර වූ තැනක් ගැන කතා කරන්න කියලා? එතන දෘෂ්ටි නෑ. දෘෂ්ටි නෑ කියලා කියන්නේ ආගම්, ජාති, වර්ග, ભેද, පුජ්‍යලත්වය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය මොකවත් නැති තැනක් ගැන ඔය කතා කරන්නේ. මනස තුල මනස නොහිතපු පැත්තක් මනසට පෙන්වන්නේ. මනස කල්පනා කරපු නැති පැත්තක් මනසට කියන්නේ. දැන් ගොඩාක් දෙනෙක් ජීවිතේ පුරාවටම ජීවත් වුණාට කවදාවත් හිතනවද සෑයයි දහවලින් දෙකෙන් එහා දෙයක් ලෝකයේ ඇතේ කියලා? හිතන්නේම නැහැ. එහෙම දෙයක් ඇතේ කියලා හිතන්න පෙළඹෙන්නෙත් නැහැ. හැකියාවකුත් නැහැ. බලන්න ඒකම ඇති අපිට නිවන් දකින්න. හැය දහවල ඉක්මව. ඔය ඇත්තනම් ජීවත් වෙන්නේ එක්ක රාත්‍රියේ එක්ක දහවලේ. දැන් මේ මාරුවක් ගන්න හදන්නේ රැය දහවල ඉක්ම වූ තැනට. රැය දහවල දෙකම නැති තැනකට. රැය දහවල දෙකම නැත්තම් එතන මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ ගමනට යද්දි පිටුපසින් ඇවිල්ලා අදින ධර්මතා තියෙනවා නම් ඒවා පොඩ්ඩක් කොහොම ඉන්න මම මේ ධර්මතාවය අවබෝධ කරගෙන එනකන් කියලා ඒවා පසකින් තියලා යන්න ඕනේ. පාදක හැටියට නීවරණ ධර්ම හැටියට පැමිණියොත් ඒවා පසකින් තියලා යන්න ඕනේ. මේ අහන මොහොත විතරක් නෙමෙයි මේ ධර්මය අහලා මේ විදියට මේ ස්වභාවය පිළිබඳව
Taman නිවසේදී ගෙදර දොරේදී අතුපතු ගන්න වෙලාවේදී කෑම බීම උයන පියන වෙලාවකදී වුණත් මේ යථාර්ථය මෙහි ගැඹුරු ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දැනට තියෙන්නේ අර අනුමාන ඥානයක් නෙන්නේ කියනකොට දේශනා කරන්නේ ඉන්නේ අනුමාන ඥානය. ඒ අනුමාන ඥානයේ සමාධියට තමයි එන්නේ. ඒ අනුමාන ඥානයේ සමාධිය ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් වෙනවා කියලා කියන්නේ සැබවින්ම සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් නැතිව දකින්න පුළුවන්, සිතන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන් මට්ටමට එන්න ඕන. මුලින්ම සම්මා දිට්ඨිය තහවුරු වෙන්න ඕන. ඒ කියන්නේ දෘෂ්ටි නැති. මොකක්වත් නැහැ දෘෂ්ටිය. දෘෂ්ටි නැති කෙනෙක් දන්නවද මට දෘෂ්ටි නැහැ කියලා? මට දෘෂ්ටි නැහැ කියලා දන්නේ. දන්නේ නැත්තේ දෘෂ්ටි නැති නිසා. දන්නේ නැද්ද? දන්නවා. පෙර දෘෂ්ටියක් එහෙම නැත්නම් බරක් මෙතන තිබුණා. දැන් ඒ බර නැතය කියලා දන්නවා. ඒ ඇරෙන්නට දෘෂ්ටි නැහැ කියලා දන්නේ නැහැ. ඒකේ මම ගැඹුරු කරුණක් කිව්වේ තාම. කෙටියෙන් කිව්වේ. මට දෘෂ්ටි නැහැයි කියලා දන්නේ නැහැ. හැබැයි වෙනද මෙන්න මෙතන ලොකු වරක් තිබ්බා. ගොහු ඝනත්වයක්. දැන් ඒ ඝනත්වේ නැහැ කියලා දැනෙනවා. ඒකයි අර කියන්නේ හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වගේ කියලා කිව්වේ ඒකට. මට දෘෂ්ටි නැහැයි කියලා කියන්නේ. යා. හේතුව කෙනා ඉන්නේ කෙනා පුජ්‍යලයා යොමුණු සක්කාය දිට්ඨිය තුල තමයි ඇති නැති දෙකම තියෙන්නේ. පුජ්‍යල නිර්මාණයේ තියෙන්නේ ආත්ම දෘෂ්ටිය තියෙන්නේ එතන. ආත්ම රාමුව. ඇත්තන්ට තේරෙනවා ඇති මේ ඔළුවේ දෙපැත්තේ දැන් හොඳට ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නිදිබර වෙච්ච නිදාගත්ත පාවිච්චියට ගන්නේ නැති මොලේ ස්නායු ක්‍රියාකාරීත්වය වෙන්නේ. පොඩ්ඩක් රිදුමකුත් එනවා. කැක්කුමක් වගේ එනවා. යාවට මොලේ ක්‍රියාකාරීත්වය නහර අවදි වෙන්න ඕනේ. ස්නායු ක්‍රියාකාරීත්වය අවදි වෙන්න ඕනේ. ඒ විට තමයි තීක්ෂණතාවය කියන එක වැඩි වෙන්නේ. මොකද මිනිස් බලය උපයෝගී කරගෙනයි අපි මෙතෙන්දී සාංශාරික බලවේගය දුරු කරන්නේ. ඒ නිසා තමයි මිනිස් භවයේදී නිවන් දකින්න පුළුවන්. තිරිසන් ආත්මයේදී බැහැනේ යාට. යාට කරන්න ওই මොළ පද්ධතිය නැහැ. ඒ මොළ පද්ධතිය හිමි සත්ත්ව යා බවට පත් වෙන්නේ මිනිසා. පොඩ්ඩක් දුක නෙවුනහම එතනින් අතර වෙන්න එපා. කොහෙන් හරි වතුර ටිකක් බිව්වහම පිපාසය නිවෙනවනේ නේද? කොහෙන් හරි වතුර ටිකක් බිව්වහම පිපාසය නිවෙනවා. නමුත් දූරදර්ශී ඥානයේ තියෙන කෙනෙක් ගෙදරට වතුර නොගෙන ඉන්නේ කොහෙන් හරි වතුර පොඩක් බිලා පිපාසය නිවුණයි කියලා. නේද? ඒ මනුස්සයා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් ඇටියට ගෙදරට වතුර ගන්නවා. එහෙම නැත්නම් ගෙදර ලිඳක් හදා ගන්නවා. ඒ වගේ ඔබට කුඩා සැනසෙල්ලක් ලැබුණට බල ටික අහද්දි විමර්ශනය කරද්දි ඒකෙන් අතර වෙන්න එපා. මේ දහම තමන්ගේ කරගන්න. නැත්තම් ඒක හරි අවිනිශ්චිත තැනක් වෙනවා. සසර බොහොම භයංකාරයි. ලැබුණු මොහොත හරි වටිනවා. සද්ධර්මය හම් වෙන්නේ නැහැනේ කොච්චර ඇවිදගෙන ගියා. නිවන් දකින්න සද්ධර්මය හම් වෙන්නේ නැහැ. කතන්දර කියන අය තමයි හම් වෙන්නේ. කතා සූත්‍ර කතා
ජාතක කතා කියන්නේ. අපිත් ඒ කතාවල් සූත්‍රවල එක් කරගන්නව. නමුත් ඒවා කතා නෙමෙයි, ප්‍රායෝගිකව වෙනස් වෙන්න. මමංකාරයේ බලයෙන් ඉන්ද්‍රියන්ට අනුගත වෙනවා. ඊළඟට ඒ ඉන්ද්‍රියන් ඔස්සේ ලෝකය ග්‍රහණය කරගන්නවා. තව කෙනෙක් මමංකාරයේ බලයෙන් තොරව ඉන්ද්‍රියන්ට අනුගත වෙනවා. ඒ නිසාම ලෝකයේ තියෙන දේවල් ග්‍රහණය නොකර සිටිනවා. ඒකෙන් අදහස් වෙන්නේ පරිහරණය කරන්න නැතුව ඉන්නවයි කියලා. පරිහරණය කරනෝ ග්‍රහණය කරන්නේ. දැන් අපේ අය එහෙම නෙමෙයි, පරිහරණය කරන්නත් නෑ, ඒ උනාට ග්‍රහණය කරගෙන ඉන්නවා. ඔච්චර දේවල් තියෙනවද නේ? මේ යාචක මිනිස්සුෙකුට පරිහරණය කරන්න දේවල් වැඩි නෑ. ඒ මිනිස්සුගේ පොල් කට්ටයි අර මිටියයි. ඒ උනාට ග්‍රහණය කරලා කොච්චර දේවල් තියෙනවද? එතකොට මේ පරිහරණය කරන්න තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ, ග්‍රහණය කරලා තියෙන එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මම ඔබට කියන්නේ ග්‍රහණය නොකර ඉන්න කියන එක නෙමෙයි. අර්ධවට හගන්න එපා. ග්‍රහණය නොකර ඉන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. හැබැයි ග්‍රහණය කරන්න කියලාත් නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? හා? මහෙමයි කියලා මම කියන්නේ උඹලා ග්‍රහණය නොකර ඉන්න කියලා. හැබැයි ග්‍රහණය කරන්න කියලා කියන්නේත් නෑ මම. එතකොට මොකද්ද මං කියන්නේ? හා? මම ඔබට කිසිවක් නොකියා සිටිනවා. එතකොට නොකියා සිටින තැන තියෙන්නේ මොකද්ද කියලා අඳුනගත්තොත් එයා නිවන් දකිනවා. අද දිනේ හොඳට ඔළුව වෙහෙසවන්න ලැබුණා. හොඳට වෙහෙස කළා. කුඩා මොලේ නෙමෙයි මහා මොලේ. මහා මොලේ වෙහෙස වෙනවා. අන්ත වෙහෙස නොකර දැන් ගත වෙහෙස නොකර ඉන්න කැමති පිරිසකුත් ඉන්නවනේ, කම්මැලියෝ. සමහර පිරිසක් ඉන්නව ගත වෙහෙස කරනවා. වැඩිම පිරිසක් බොහොම කම්මැලි මොලේ වෙහෙසවයි. මොලේ වෙහෙසනවා. මොලේ වෙහෙසන්න නම් හොඳ සතියක්, හොඳ සිහියක් තියෙනවා. සිහියක් කියන්නේ තමන්ට අධ්‍යාත්මිකව දැනෙන දේවල් දැනෙන විදියට හඳුනා ගැනීමේ හැකියාව. ඒ බාහිර සිහියකුත් තියෙනවනේ. යම් දේවල් තිබ්බතන තියපු විදියට මතක තියෙනවා, ඒ සිහිය එකක්. එතකොට ඒක වර්ධනය වෙලා ඒ සිහිය කෙසේ වෙතත් අධ්‍යාත්මික දැනෙන දේ තියෙන ස්වභාවය හඳුන ගන්න ඕන. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. පිරිසක් ඉන්නෝ කෙලෙස් හට ගන්නවා. කෙලෙස් හට ගන්නවද කියලාවත් දන්නේ නැහැ. හොඳට තරහ යනවා. තරහ යනවද කියලාවත් දන්නේ නැහැ. හොඳට කෙලෙස් තියෙනවා. හැම ක්ලේශයක්ම දන්නේ නැහැ. එහෙමයි කියන්නේ මොකද්ද? මට නම් කිසි දෙයක ආසාවක් නැහෙනි. එහෙමයි මට ඕන තරම් හම්බෙලා තියෙනවා.
සුපීරි වාහන පාවිච්චි කරන්නේ, සුපීරි දේවල් කරන අය, සුපීරි කැම්බිම් කන්නේ යන්නේ ඉන්නේ ඔප්පන්දින්නේ පළනින්නේ ඔක්කොම. මට මේවයි කිසි ආසාවක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කෙලස් තියෙනවා, කෙලස් තියෙන බව දන්නේ. සමහර අය තියෙනවා ඔව් සයිනස් තියෙනවා. ඉතින් අපි ඒවට කැමතියි. ඒවා ඌමනා කරන දේවල් නිසා තියෙනවා. ඒක මම දන්නවා. මට තරහ යනවා. මට මේ වගේ සිතුවිලි තියෙනවා. ඒවම විවෘතව කියන අයත් ඉන්නවා. සමහර අය කියන හරි මට එහෙම දේවල් තියෙනවා. මම ඒවා මෙන්න මෙහෙම පාලනය කරනවා. හදා ගන්නවා, අවවාද කරනවා කියලා කියනවා. සමහර අයට ඒක අඩුයි. සමහර අයට නෑ. මේව කරගන්න පුළුවන්. ඒක තමයි හිත දැකීම කියලා කියන්නේ. ඉතින් මාර්ගඵලලාභින්ට කෙලස් උද්දාමේ වේගය අඩුයි, බලය අඩුයි. රහතන් වහන්සේලාට ඉතින් ඇත්තෙම නෑනේ නේද? එන්නෙම නෑනේ ක්ලේශය. කෙලෙසයක් කියන්නේ මොකද්ද? අපිරිසුදු කරන ධර්මතාවයක්. කෙලෙසනවා කියන්නේ. කෙලස් කියන්නේ ඒකයි. සිත පිරිහරනවා. සිත අවුල් කරනවා කියන එකයි කෙලස් කියලා කියන්නේ. ඒකට සිත අවුල් කරන ඕනම දෙයක් ක්ලේශයක්. සිත අවුල් කරන ඕනම දෙයක් ක්ලේශයක්. ධර්මය අවබෝධ කරගන්න ඉක්මන් වෙන්න ඕනේ. මේතන ඉන්න බොහෝ දෙනෙක් 2050 දී මන් දේශනයක් කළොත් ඉන්නවද? බොහෝ දෙනෙක් නෙමෙයි ඔක්කොම ඉඳිදනන්නේ. ඔක්කොම ඉඳිදවන්නේ. අවුරුදු 40ක් විතර යනකොට සමහරලාට ඉන්නත් පුළුවන්. 4-5 දෙන්න 3 දෙනෙක් වන්නේ. සමහරලාට ඉන්න පුළුවන් නේ. සමහරලාට බොහෝ වෙලා නැති. ඒක නිසා වීසා කෙලවර වෙනවා, ඉක්මනින් යනවා, වයසට යනවා, දිරනවා. ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න අනිත් දේවල් අතහැරලා දාලා. මේ ධහම උනත් අර එක හුස්මට, එක වේගෙට, එක පිම්මටම එක මාසයක් හරි සතියක් හරි සම්පූර්ණයෙන් කැප කරොත් අපට අවබෝධ කරගන්න පුළුවන්. අර වේගය හදාගෙන එනකොට ආයි වේගය බාල වෙනකොට හැමදාම බාල වෙවි යන්නේ. ඒ තේරුම් ගන්න ඕන. දැන් මේ දේශනාවේදී වුණත් අපි මේ දේශනාවේ බොහොම හිමින් උඩට අරගෙන උච්චම අවස්ථාව ලං වෙනකොට වෙලාව ඉවර වෙනවා. ඊට පස්සේ වැඩේ ඉවරයි. බුදුරජාණන් වහන්සේම පැයේ බණ වරුවේ බණ කිව්වේ නැහැ කෙනෙකුට ධර්ම අවබෝධය වෙනකම්ම දේශනා කළා. ඒක හැටි. දැන් මේක දවසක විතර දේශනයක් වුණා නම් සමහරලාට මේ ඉන්න අය අතරේ දවසක්ම හවස් වෙනකොට සමහරලාට එක්කෙනෙක් විතර දකින්නත් පුළුවන්. එසා ධර්මයට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන කෙනෙක්ද තමන් අහලා බලන්න. දැනට එහෙම නැත්නම් ප්‍රමුඛතාවයේදී තිබෙන්නේ මොනියම් කරුණු කාරණා වලටද? රැකියාවටද? දරුවන්ටද? එහෙමත් නැත්නම් කුමන කාර්යයක් සඳහාද? කුමන කාර්යයක් සඳහාද? අහන්න නිකන් ගැටලුවක් නෑ වගේ ස්වභාවයක් නේද දැනෙන්නේ? අපි අහන්න කියන්නේ දැනෙන ගැටලු. වෙන ගැටලු නෙමෙයි. ඓතිහාසික ගැටලු, පුරා විද්‍යා ගැටලු එහෙම නෙමෙයි. තමන්ගේ දැනෙන ගැටලු. තමන්ගේ මනසේ ගැටලුව, තමන්ගේ නිවන සොයා ගැනීමට තියෙන බාධාවල් පිළිබඳව හොයන්න කියන්නේ.
පුජ්‍යලත්වයකින් තොරව දකින්න පුළුවන් ඥාන දර්ශනයක් කෙසේද අපි ලබා ගන්නෙ ඇති කරගන්නේ. එතකොට පුජ්‍යලත්වයකින් දැනට අපි මේ දකින ඥාන දර්ශනේ මිත්‍යාවද්ද විද්‍යාවද්ද? මිත්‍යාව විද්‍යාවද? මිත්‍යාව. දැන් දෙකටම අහුවෙන්නේ කියන්නේ මිත්‍යාවද විද්‍යාවද පුජ්‍යලත්වයෙන් තොර යුතු මේ අපේ දැක්ම විද්‍යාවද්ද මිත්‍යාවද්ද කියලා අහුවේ. මිත්‍යාව. ඇයි මිත්‍යාවක් වෙන්නේ? නැති පුජ්‍යලත්වයක් ආරූඪ කරගෙන නැති දෙයක් ඇතිකොට සැලකීමට කියනවා අපි අවිද්‍යාව. විද්‍යාව නැති තැන අයන්න දාලා අවිද්‍යාව කියලා කියනවා. නන්දනය නැති තැන ආනන්දය. මමත් ආනන්දනේ. නන්දනය කියලා කියන්නේ නන්දන පිනවනවා. පිනවීමක් නැති ආනන්ද. ආනන්ද කියන්නේ අවේදීත කියන එක. නේද? ඒක තමයි තේරුම. එතකොට අපි ළඟ අවිද්‍යාත්මක දර්ශනයක් අපි තුල ක්‍රියාත්මක වෙන නිසා අපි උත්සාහ කරන එක විද්‍යාත්මක ඥාන දර්ශනයක් බවට පත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්නයි හදන්නේ. දැන් තමන්ට තේරෙන්නේ මොකද්ද? මෑණියන්ට මොනවද තේරෙන්නේ? ආයි පැහැදිලි කරන්න දෙයක් නැහැ මොනවද තේරෙන්නේ කියලා ඇහුවේ. නේද? මේ මොහොතේ තේරෙන්නේ මොකද්ද? මොනවද තේරෙන්නේ? හොඳට ධාරිය දානවා කියලා. ඈ මොනවද තේරෙන්නේ? අපේ ගැටලුව විසඳන්න උවමනා වෙලාවේදී ගත්තාම ඇති. ඊට මෙහා තියාගෙන ඔළුව අවුල් කරන්න උවමනාව නෑ. එතකොට හරි. ගැටලු පුජ්‍යලයෝ විසින් විසඳන්න ගියාම ගැටලු වැඩි වෙනවා. ඒකට හේතුව එක්කෙනෙකුට එක්කෙනෙක් යටත් නොවන ස්වභාවයක් හැම කෙනාම බුරුලක් ඇති තැනින් ඇදලා ගන්නට උත්සාහ කිරීමත් කියන ගුණාංගය තියෙනවා. ඒකනේ ස්වභාවය. ඒකයි ස්වභාවය. දැන් අපි හිතනවා හාමුදුරු කෙනෙක් නිසා කඩකාරයෝ අපිව රවට්ටන්නේ කියලා. සමහර අය හිතනවා. බොරු සමහර කඩකාරයෝ හොඳට රවට්ටන්නේ. පිටකොටුවේදී එහෙම හාමුදුරුවන්ගේ තට්ටේ දෙපාරක් බාලා එවන්නේ.
එහෙම කරනවා. ඒ හැටි. එහෙම තියෙන්නේ සත්භාවයේ කෙනෙකුට විතරයිනේ නේ. සත්භාවයේ මිනිස්සු ඉන්නවා එහෙම. කලාතුරකින් සත්භාවයේ මිනිස්සු ඉන්නවා. මම නම් එහෙම හොරකම වංචාවක් කරනකොට මම එයාට ඒක කරන්න හරිනවා. එහෙම මොකද දන්නවද? ලබනාත්ම එයායි මගේ ළඟ සර්විස් එකට. එයායි මගේ සිකියුරිටි ගාඩ් එකට දොර මුල්ලේ නැත්තම් ගේට්ටුව ළඟ ඔයාට මුර කරන්න වෙයි මගේ. මම අදගෙන දෙන්න. කවන්නවා කරන්න. ලබනාත් වෙන්නේ වෙනවා මගේ ගේට්ටුව ළඟට වෙලා ඉන්න ඊටගෙන. ඒ නිසා ගැටලුවක් නැහැ. එහෙම නැත්තම් මේ වැඩ කරන්න එන්න වෙයි. මොකද ගැටලුවක් නැහැ. මම මේ ධර්මයේ දෙන නිසා මම ණය නැහැ. මම වැඩිත් එක්ක දෙන්නේ. ආයතන වස්තු සම්පත් වලට වඩා වටිනාකමකින් වැඩි බලයක් තමයි දෙන්නේ. ඔයගොල්ලෝ කළුගල් ලොරියක් ගෙනල්ලා බානකොට මං හතරම් පවුමක් දෙනවා. කළුගල් ලොරියට වඩා දෙනවා හතරම් පවුමක්. ඒ කියන්නේ වැඩි බරකින් යුක්තයි සද්ධර්මය කියන එක. ඒක නිවන් අවබෝධ කරගන්නම උපකාර කරන එක. නැත්තම් ලේසි නෑ ණය වෙනවා. මටම හිතලා තියෙන ඒ දවස්වල මේක මහා කාලකන්ණි ජීවිතයක්. අනුන්ගෙන් කාල ජීවිතයක්. ඊට පස්සේ හරිස්වත්ය අපේ හාමුදුරුවෝ එහෙම කියලා දුන්න පැහැදිලි කරලා දුන්නා ලෝකයාට ණය වෙන්නේ නැතුව ලෝකයා අපිට ණය කරගන්න පුළුවන් ඕනනම් අපි වැඩිපුර හරි සේවයක් කළාම හරි විදියට දෙයක් මිනිස්සුන්ට දුන්නාම ලෝකයා ණය වෙනවා අපිට. ලෝකයාට අපි ණය වෙන්නේ නෑ. ඒ නිසා මම ණය නෑ. කෑම වේලකට ආධාරයකට පරිත්‍යාගයකට මම ණය වෙන්නේ. මොකද මම ඊට වඩා ශක්තිමත් දෙයක් මේ මිනිස්සුන්ට උවමනා වෙලාවකදී බලලා එකතු කරලා දෙනවා. එක පිරිසක් හැටියට මෙතන බණ ඇහුවට මේ ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ ඔබ දසහතට විසිරෙනවා. ඊටත් වඩා දුරට විසිරෙනවා සසරින් මනුෂ්‍ය භාවයේ නැමැති ගේට්ටුවෙන් එළියට ගියාම. එක්කෙනෙක් අගනිෂ්ඨා බ්‍රහ්ම ලෝකේ ඉඳි, තව එක්කෙනෙක් අපායේ ඉඳි, තව එක්කෙනෙක් දිව්‍ය ලෝකයක ඉඳි, තව එක්කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ඉඳි, එක්කෙනෙක් ලංකාවේ ඉඳි, තව එක්කෙනෙක් රුසියාවේ ඉඳි නේද? ඔය විදිහට කියන්න බෑ. ඊට වඩා විසිරෙනවා. ආයි කවද එකතු වෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා යාළුවෝ හැටියට කතා කළා අපි හරීම දුරස්ත අය. බොහොම දුරස්ත අය කියලා කල්පනා කරන්නේ. එතකොට අපේ හිතේ වරින් වර ඇති වෙන චංචල භාවල්, කලබල ස්වභාවල් තියෙනවා නම් ඒවා අර තමන්ගේ ඉලක්කය කරා මෙහෙව ගන්න ඒ සිටිවිලි අහකට දාලා පැත්තකට දාලා යන්න පුළුවන් බලයක් තමා තුළ හට ගන්න ඕන. මොකද මට ඊට වඩා ප්‍රයෝජනවත් මේක. ඊට වඩා ප්‍රයෝජනවත් මේක. ඒ භාවනාවකට එන්න කාලයක් නැහැ කියන කට්ටියට ලෙඩක් හැදුනහම රෝහල් ගාවල ගිහිල්ලා මාස ගණන් ඉන්න පුළුවන්. තමන්ගේ ළඟ පන්සලට යන්න බැරි වුණාම පිළිකාවක් හැදිලා ගිහුවාම පිළිකා රෝහලේ ඇවිල්ලා මාස ගණන් ඉන්නවා. අගු පිල්වල, හදුරු කබල් වල ඉන්නවා. ඒකෙන් මේ ධර්මයට කැපවීම කෙනෙක් තුල අඩු වෙන්නේ ඒ පිළිබඳව තියෙන අවබෝධය අඩුකම නිසා. අද ඒ මරු පින් කරගන්නේ. කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි අඩුම තරමේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස
තුන ඉවත් කර ගැනීම සඳහා වෙහෙස විය යුතුමයි. මම නම් ඊට එතෙන්ට ගියාට පස්සේ මම ඒ කෙනෙකුට මොකුත් කියන්නේ ඕනම් වඩා ගන්න නැත්තම් නිකම්ම ඉන්න ඕනම් පින්දහම් කරන්න ඕනම් නොකර ඉන්න ඕන එක. මොකද එතන ඉඳලා මිනිස්යාගේ ජීවිතයේ ස්ථාවරභාවය ලැබෙනවා. ඔය තත්ත්වයේ ඉන්නකොට ඔය ඇත්තෝ කොච්චර දම්පින්කම් දුන්නා කොයි සසරේ කොයි තැනට කොයි විදියට පාත්‍ර වේද කියලා කියන්න බෑනේ. ඒ නිසා කෝණුහාසෝ කිමානන්දෝ කුමන විහිළුවක්ද කුමන සතුටක්ද නිතරම අන්ධකාරේන ඕනද්ද අන්ධකාරයෙන් දැවෙන ප්‍රදීපන්න ගවිස්සත නිවන හොයන්න. ඒක ඔයත්තන්ට දැන් මම කියනවා. එදා විසාකාව කිව්වේ ඕක. බුදුහාමුදුරුවෝ කියපු ගාතාවක් නෙමෙයි ඕක. විසාකාව තමන්ගේ යෙහෙලියන්ට කිව්වේ. යෙහෙලියෝ ටික ජේතවනාරාමේ වැඩ කරලා අවසානයේ කොක්කනට දිවිනාවි ඉන්නවා ඉතින්. හිතා ගන්න පුළුවන් අද පන්සලේ උනත් දාන පිංගම ඉවර වෙලා කට්ටියත් එක්ක කතා බහ කරනවා වගේ ඉන්නේ නැති විසාකාව ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්. ඇහුවා යෙහෙලියන්ගේ. ප්‍රදීපන්න ගවෙස්සත මොනවද ඒ කරන විහිළු? ඔයගොල්ලෝ ඉන්නේ කොතනද? ඈ මේ ධර්මයේ ඉක්මනින් තේරුම් ගන්න, දකින්න. එහෙම නැත්නම් ඔබේ සසර මොනතරම් අභාග්‍යවන්ත වෙන. සමහරලාට මේ එහෙලියෝ අතර ඉඳ හිටපු කට්ටිය මෙතන ඉන්නවත් දන්නේ නැහැ. නේද? ඒත් hina වෙවි ඉඳලා ඇවිල්ලා ඇති. ඒකනේ. ඒකටත් එක්තරා භාගී ගුණයක් ඇති වෙන්න ඕන. සසරත් තරණය වෙලා කෙනෙක් ළඟ නිවන් දකින්න උවමනා කරන බලවේගයක් හට ගන්නවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට බොහෝ දේවල් ඇතේ කියලා හිතනවා බාලය. මට අරව තියෙනවා මේව තියෙනවා. අත්තාහි අත්වනෝ නැත්ති. තමන්ම තමන්වත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධනං. ඒ වචන දෙකකට ඇතුළත් කළේ සියල්ලම. එහෙමනම් ඔබට වෙන දෙයක් මොනවද? එහෙමනම් ඔය කල්පනා කර කර ඉන්න වෙන දේවල් ගැන ඕකටද කරලා. අත්තාහියත්නෝ නැති මට මාවත් නැති එක ඕව මොනවද? ඒක ලැබෙනවා නම් ලැබෙයි නැත්නම් නැති වෙයි. මම හිතන් ඉන්නේ එහෙමයි ජීවිතේ. මට ලැබෙනවා නම් දෙයක් ඒක කාටවත් වළක්වන්න බෑ කියලා මම හිතන් ඉන්නේ. ඒක මට හම්බ වෙනවාම. හොඳින් කතා කරත් නරකින් කතා කරත් බැන්නත් ගැහුවත් ඒක හම්බ වෙනවා මට. හම්බෙන්නේ නැත්තම් ඒක හොඳින් කතා කරත් නරකින් කතා කරත් වැන්දත් හම්බෙන්නේව නෑ. එහෙමයි හිතන් ඉන්නේ. ලැබෙනවා නම් ලැබෙනවා. අවස්ථාවක් වුණත් එහෙමයි. කීර්තියක් ප්‍රසිද්ධියක් ගෞරවයක් සම්මානයක් වුණා ලැබෙනවා නම් ඒක මට ලැබෙනවා. ඒක මගේ ලැබීම. නොලැබෙනවා නම් ඒක නොලැබීම. එතකොට නොලැබෙන ශක්තියක් මල් ළඟ තියාගෙන ලැබෙන්න ඕනේ කියලා පතන්න ඕනේ නේ. ලැබුණත් ඒකේ ස්වභාවයත් නොලැබුණත් ඒකේ ස්වභාවයත් එකමයි. ලෝක ස්වභාවයෙන් ඒව ගන්න ලැබෙන දේවල්. මම මගේ කැමැති ස්වභාවය ක්‍රියාත්මක කරන්නේ නැහැ මගේ ශරීරේව. මම වයසට යන්නේ ඒකනේ. මගේ කැමැති ස්වභාවය මේ ගොඩනැගිල්ලවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් අපි ලෝකෙන් දෙයක් ප්‍රාර්ථනා කරන්නේ. තමන් ලෝකයෙන් ප්‍රශංසා ලබන්න එපා. ලෝකෙටම ප්‍රශංසා කරන කෙනෙක් වෙන්න. සමහර අය ලෝකෙන් සම්මාන ගන්නනේ හදන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ මේ ලෝකෙන් සම්මාන ගන්න නෙමෙයි ලෝකෙටම සම්මාන දෙන්න මට්ටමට යන්න. ඈ ඉතින් ඔබ යන්න ඕන අග්ගෝහමස්මි ලෝකස්. ඔබ අග්‍ර වෙන්න, ශ්‍රේෂ්ඨ වෙන්න. ජෙට්ටෝහමස්මි ලෝකස්. ඔබ ජේෂ්ඨම වෙන්න, ශ්‍රේෂ්ඨම වෙන්න. කාගේවත් අනුගාමිකයෙක් වෙන්න එපා. මෙන්න මගේ නම් කීයකටවත් අනුගාමිකයෙක් වෙන්න එපා. මාව හරි කියන්නේ සූදානම් වෙන්න එපා. ඔය ඕන තරම් ඉන්නේ හාමුදුරුවෝ හරි කියන්නේ. අර දර්ශනේ හරි මේ දර්ශනේ හරි කිය. මම හරි නෙමෙයි. මම වැරදි නෙමෙයි. මමත්වේ නැති කරගන්න. තමන්.
තමන් ළඟ තියෙන මමත්වේ නැති කරගන්න. කොහොමද මමත්වය තමන් ළඟ කොච්චර ප්‍රතිශතයක් ප්‍රමාණයක් තියෙනවද කියලා දැනගන්නේ? කොහොමද දැනගන්නේ? තමන්ට දැනෙනවා තමන් යමක් උසුලාගෙන දරාගෙන ඉන්නාසේ. හිස මත යමක් තවාගෙන ඉන්නාසේ බරක් දැනෙනවා. ඒක තමයි මමත්වය කියලා කියන්නේ. හිස මත යමක් දරාගෙන ඉන්නාසේ දැනෙනවා. මේ දේ මෙසේ වේවා, මේ දේ මෙසේ නොවේවා යන පදනමේ ඉන්නවා. මමත්වයෙන් යුතු පුජ්‍යලයක ළඟ තියෙන විශේෂ ලක්ෂණය. මේ දේ මෙසේ වේවා. එයයිට ගැටලු අභියෝග ගොඩාක් තියෙනවා. අර නරි දෙන්නෙක් හිටියලු. ඒ දෙන්නට පාළු හිතිලා ඒ දෙන්න කිව්වලු අපි රණ්ඩු වෙමු කියලා. රණ්ඩු වෙමු කියලා කිව්වට පස්සේ කිව්වලු ඉතින් ආහවලු කොහොමද අපි රණ්ඩු වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ කෝටු කෑල්ල අරන් කිව්වලු ඔයා කියන්න මේ කෝටු කෑල්ල මගේ කියලා. එතකොට මමත් කියන්න මේ කෝටු කෑල්ල මගේ කියලා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙමු කිව්වා. ඉතින් මේ අර කීප යෝජනා කරපු එක්කෙනාම ඉස්සෙල්ලම කිව්වලු මේ කෝටු කෑල්ල මගේ. ඉතින් අනිත් නරිය කිව්වලු ඔයාගෙන ඔක තියාගන්න කියලා. රණ්ඩු ඉවරයි. රණ්ඩු ඉවරයි. දැන් ඔය ඕන එන අසරණ කෙනෙකු මේ කතිකේකට හරිය මේ ඉස්සරහට කියන්නේ මහත්තයා ඔයා මට වඩා ඥානවන්ත කෙනෙක් කියලා ටක් ගාලා එතනම වැටෙනවා ඩවුන්. එයා හිතන්නේ එයාව පරදන මේ අභියෝගයක මම ඉන්නවා මම එයාට වඩා උගත් කියලා හිතාගෙන ඉන්නවා කියලා හිතලා නෙවෙයි ඇඟට කඩාගෙන පයින් හදන්නේ. මම එහෙම කරලම තියෙනවා එහෙම හරිය. මහත්තයා මට වඩා උගත් කෙනෙක් නේ. ඒක ගමන් එතනම ඉවරයි. ආයෙ කතාන්නේ නෑ. එතනම ඉවරයි. මොකද මේ මිනිස්සයා අර ආපු දර්ශනේ එයාගේ හිත ඇතුලේ කියනවා නිතරම එයාට තේරෙනවා මම එයාට වඩා බැබලීමකින් ඉන්නවා කියලා. ඒකට අභියෝග කරන්න එන්නේ. ඉතින් ඒ අභියෝගය අපි අඳුනගත්තාම අපි කියනවා ටක් ගහම මහත්තයාට වඩා උගත්. එතකොට මම එයාට මට වඩා උගත් කියලා එයාට සම්මානයක් දෙන්න එයා වගේ 10 ගුණයක් මම උගත් වෙන්න ඕන. එහෙම නැත්නම් එයාට සම්මානෙ දෙන්න බෑ. මොකද එයාවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් බලය මගේ ළඟ තියෙන. ඒක එයාට තේරෙන්නේ නැහැ. සමහරලාට බලන් ඉන්න අයට ඒක තේරෙනවා. දැන් ඔය මේ ලොකු දරුණුවට සැරට එන කෙනෙකුට උනා කිව්වහම අනේ මහත්තයෝ අපි නම් ලොකු අය අඳුනන්නෙත් නෑ නේද? ඔය චන්දිකන් දන්නෙත් නෑ, චන්දිකන් කරලත් නෑ කියලා කිව්වම මේ මිනිස්සු බොහොම සංසුන් වෙනවා. නිකන් හරි කිව්වොත් අපි ලොකු අය අඳුරනවා කියලා අපිත් අඳුර වෙච්චයි කියලා කියයි. දැන් ඔය ඉඩමක වුණත් අඩි දෙකක් එයා බලෙන් ගන්න හදනකොට එන්න මහත්තයා ගහන්න වැට අඩි 5ක් එයාට වෙලා කිව්වොත් ඒක අර අඩි දෙකක් දෙනවා. අව දෙනවා ඒ ඇටි. එන්න මත ගහන්න 5ක් එයාට කරලා කිව්වා හරි. ගහන්නේ. ඊට පස්සේ මේක අර කැමැත්ත මිනිස්සුගේ කැමැත්ත රණ්ඩුවට ජීවත් වෙන ද්වේෂය ආස්වාදේ කරගෙන. දේශය ආස්වාදේ කරගෙන. ඒ ජීවත් වෙන මොකක් හරි දෙයක් තියෙන්නත් එපේ.
මේ තියෙන තරඟකාරීත්වය ලෝකේ නිෂ්පාදනය කරලා තියෙන තරඟකාරීත්වය නැත්තම් මේසු හරීම කම්මැලි මිනිස්සු జాතියක් වෙනවා. මහා තරඟකාරීත්වයක් හදලා කූඹි වගේ එක්කෙනෙක්වත් හිමින් යන්න බලන්නේ නැහැ නේ. පාරට ගියහම එක්කෙනෙක්වත් හිමින් යන්නේ. හැමෝම එකිනෙකා පරද්දගෙන ඉස්සර කරගෙන යන්නම තමයි හරීම තියෙන. අර බල්ලට හිමින් ගමනකුත් නැහැ, කරන වැඩකුත් නැහැ කියනවනේ. ඒ වගේ තමයි මිනිස්සු තේවේ දුවනවා. ඇති දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. ඒ ඇත්තන්ට තමයි මේ ප්‍රයෝජනෙ ලබන්න තියෙන අවස්ථාව තියෙන්නේ. මොකද දැන් හොයාගන්න තියෙන්නේ ඇත්තන්ට? හොයාගන්න තියෙන දේ උදේ ඉඳලම කිව්වා මම නානා ආකාරවල. දැන් කියන්න බලන්න මොකද්ද සොයාගන්න තියෙන්නේ? හරිද කියන්නේ? කෙලින්ම හිතට එන දේ, කටට දැනෙන දේ කියන්න ඕන. මම නැවතිලා ඉන්නේ කොතනද කියලා හොයාගන්න ඕනේ. එතකොට නැවතිලා ඉන්න තැනින් නතර නොවන තැනකට, අකාලික තැනකට යන්න ඕන. එහෙම නැත්නම් 24 පැයෙන් ඔබ 25 වෙනි පැයේ ජීවත් වෙන්නට යන්න ඕන. ඒක තේරෙනවද? ඒක බොහොම ගැඹුරු කාරණයක්. 24 වෙනි පැයෙන් 25 වෙනි පැයට යන්න ඕන. ඔව්. ඒක 25 වෙනි පැය තමයි මාර්ගඵලලාභී තැනත්තා ඉන්නේ. එතකොට ඔබට හමු වෙනවා ඒ මාර්ගඵලලාභී. එතකොට ඔබේ නිවස තියෙන්නේ 24 වෙනි පැයේ. පැය 24 ඇතුළතයි ඔබේ නිවස තියෙන්නේ. ඔබේ නිවස ඔබ මාරු කරගන්නවා 25 වෙනි පැයට. 24 තමයි මව්පියෝ, ඥාති, දුව, දරුවෝ, ධන සම්පත්, දේවල, වස්තු ඔක්කොම තියෙන්නේ 24. රැය දවාලේ මේක තියෙන්නේ. කොහොමද තියෙන්නේ? රැය දවාල නැති තැනක මව්පියෝ නැහැ. ධන සම්පත් නැහැ. ලෝකේ නෙමෙයිනේ. ලෝකේ නෙමෙයි. ආලෝකය. විසි පස්වෙනි පැයේ කෙනෙක්ගේ ජීවන රටාව මොකක්ද? දර්ශන රටාව මොකක්ද? දැන් යන්න තේරෙනව නේද? වචන වලට නැන්නුවොත් කොයි වගේද? හරි 25 වෙනි පැයට ගියපු කෙනා 26 වෙනි පැය ගැන බලනවා නම් එයාට 26 වෙනි පැය කොයි වගේද පේන්නේ? නැති කෙනෙක්. හරි 26 වෙනි පැයේ ඉන්න කෙනෙක් 27 වෙනි පැයේ බැලුවොත් ඒතන කොයි වගේද? ඒ කියන්නේ 25 වෙනි පැයට වඩා 26 වෙනස්ද? 26ට වඩා 27 වෙනස්ද? නැත්නම් 24 තියෙන ස්වභාවයේ අද 25 තියෙන්නේ වෙනස්. එතකොට 25ට වඩා 26 වෙනස්ද? 26ට වඩා 27 අර දෙක අතර වෙනස
ඒක තේරෙනවා. මේක අතර වෙනසක් තේරෙන්නේ නැහැ. පැහැදිලිව බලන්න හොඳට නෝනේ. 25 වෙනි පැයයි 26 වෙනි පැයයි 27 වෙනි පැය අතර වෙනස. හොඳට නිවැරදි උත්තරයක් ගලේ හිටපු ඉන්නා වගේ දෙන්න බලන්න. හොඳට බලන්න විනාඩි 5ක් ඒ ගැනම බලන්න. අසිරිමත් දෙයක් නේ. දෙපයින් යන්න පුළුවන්ද නිවනට? දෙපයින් යන්න බෑ. දෙපයින් කියලා කියන්නේ අරමුණු වලින්. ඒකයි අදහස් කරන්නේ. අරමුණු වලින් නිවනට යන්න බෑ. එතකොට අරමුණකට ඉගෙන ගන්න දෙයක් නොවේ මේක. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. අර ලස්සන වචනය. ආකාසේ පාද නැත, සතහන් නැත, පාරවල් නැත. කොච්චර කුරුල්ලෝ පිහම්බත් ලස්සන සොයා ගැනීමක් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරන්ගේ උදාහරණයක්. ආකාසේ පදන්නත්ති පාද සතහන් නැත, පිය සතහන් නැත. සමනෝ නත්ති බාහිරේ. සමනෝ නත්ති බාහිරේ කියලා කියන්නේ අන්න ඒ වගේම සතහනක් ඇති තැනක නෙමෙයි ශ්‍රමණයත් ඉන්නේ, සතහනක් නැති තැනකයි. ඔක පොතෙන් කියවන්න ගියොත් ඕගොල්ලන්ගේ ඔළුවේ රැඳෙන්නේ වෙන දෙයක්. ශ්‍රමණයෝ බාහිරේ ටවුන් එකේ නැත, ඉන්නේ ආරණ්‍ය වල කියලා තියෙන පොතේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන්නේ නගරවලමයි. ඒතකොට ශ්‍රමණයා බාහිරේ ඉඳලා නැත. ඕකෙන් අදහස් වෙන්නේ ආකාශයේ සටහනක් නැහැ වගේ ශ්‍රමණයා ළඟ සටහනක් නැහැ. සටහනක් කියන්නේ ඥාන දර්ශනය තුල 24 පැයේ තියෙන මොනවද? සටහන්. 25 වෙනි පැයේ සටහන් නැහැ. පිය සටහන් නැහැ. ඔය පිය සටහන් තමයි ඔළුවට එන්නේ මතක් වෙලා. කරුණු, අරමුණු, දෘෂ්ටි ඒවට මොනවද කියන්නේ? පිය සටහන්. ඒව තමයි පාරවල්. එක එක අඩි. අඩි නෑ. දෙපයින් උනත් අඩි තියන්නේ පැය 24යි. ඈ 25 වෙනි ඇයි අඩි තියන්නේ නෑ. 25 වෙනි පැය අඩි තියන්නේ වෙනි පැයේ අඩි තියන්නේ නෑ. හැබැයි 25 වෙනි පැයේ හිටියත් දාඩිය නම් දානවා. නේද? ඔව්. 25 වෙනි පැයේ අඩි තියන්නේ නැහැ. හසි වගේ සටහන් නැහැ. අනන්තයි. විශ්වය අනන්තයි. ඒ අනන්ත ගුණයට පාත්‍ර වුණාට පස්සේ තමයි අපි කියන එයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමස්ස නැහැ කියලා. ඒ නිසා මම කියූ දේ ධර්මයේ ඔයත් ඔන්න තේරුණයි, වැටහුණයි, පිළිගත්තයි කියලා මම හිතන්නේ තාම තේරෙන්නේ. ඒ නිසා තමයි අපි තව දේශනා කරන්නේ. ඒක අවබෝධ කර ගැනීම පින්නතුන්ගේ තියෙන වගකීම. මම ඒක භාග්‍ය අභාග්‍ය කියලා කියන්නේ වගකීම කියන එක මම පාවිච්චි කරනවා. හේතුව තමා පිළිසරණ විය යුතුයි. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ කරෝසියා. ඔබට වෙන කෙනෙක් නැහැ. ඔබට ඔබමයි පිළිසරණ. නිසා ඔබේ හිත ඔබම තේරුම් ගන්න. එහෙමනම් අද වැඩසටහන අපි අවසන් කරනවා.